හොඳයි සියලු දෙනාටම සුබෝදෑසනක් සුබ දවසක්. අපි ගිය සතියේ ස්ටැට් එක පටන් ගත්තා. ස්ටැට් එක පටන් ගන්න ඒකේ මූලික කරුණු කාරණා ටික සිද්ධාන්තමය කරුණු කාරණා ටික වැදගත් කරුණු ටික අපි කතා කරා. ඊට පස්සේ අද අපිට එන ඒකත් එක්ක දත්ත ඉදිරිපත් කිරීම තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි? එතකොට දත්ත ඉදිරිපත් කිරීම ගැන කතා කරන්න ගියාට පස්සේ අපි මේ දත්ත ඉදිරිපත් කරන ආකාරයන් පිළිබඳව අපි කතා කරන්න යන්නේ අද දවසේ ඇතුළත. මාතෘකාව ලියා ගන්න දත්ත ඉදිරිපත් කිරීම කියන දත්ත ඉදිරිපත් කිරීම කියලා. හරි. දැන් අහගන්නකෝ. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දන්නවා අපි ශේෂ්ත්‍රයට ගිහිල්ලා අපේ අවශ්‍යතාවය මත අපි දත් එකතු කරගන්නවා නේද? ඒතර ඇයි දත් එකතු කරගන්නේ? අපි දත් එකතු කරගන්නේ සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය තීන්දුව తీරන ගැනීම සඳහා. ඒතර තීන්දුව తీරන ගැනීම සඳහා අපි එකතු කරගන්න දත්ත මේ විදියට ක්‍රමවත් නෑ අක්‍රමවත් විදියට තමයි අපි එකතු කරගන්නේ. හරිද? ඉතින් අක්‍රමවත් ආකාරයෙන් එකතු කරගන්න දත්ත ඊට පස්සේ අපි කරන්න ඕනේ ක්‍රමානුකූලව විධිමත් ආකාරයට පිළිවෙල කරගන්න එක. ඒතර විධිමත් ආකාරයට පිළිවෙල කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි කරන්නේ ඒවා ඉදිරිපත් කරනවා පහසුවෙන් හඳුනා ගැනීම සඳහා. එතකොට දැන් හිතන්නකෝ ලංකාවේ ජනගහනය කියලා ගත්තට පස්සේ ජනගහනය වයස් වලට අපිට බෙදා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා වයස් වලට බෙදා ගන්නෑ. අපි පොඩි ළමයිගේ වයස අවුරුදු 1යි 5යි අතර කීයද 5යි 10යි කීයද 10යි 15යි කීයද 15යි 20යි කීයද 20යි 30යි 30යි 40යි 50යි 60 ඔය විදිහට තොරතුරු ගන්න. තොරතුරු අරගෙන ඒකේ සිංහල කීයද මුස්ලිම් කීයද බර්ග කීයද දෙමළ කීයද ක්‍රිස්තියානි කීයද හින්දු කීයද බෞද්ධ කීයද මේ විදිහට ඊට පස්සේ ආයේ වර්ගීකරණය කරගන්න පුළුවන්. මොකද ඔක්කොම එක ගොඩේ අපි ගන්න. අපි ගිහලා තොරතුරු ගන්නකොට දැන් ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියලා හිතන්නකෝ. එතකොට තොරතුරු ගන්නකොට මේ ඔක්කොම එක ගොඩේ ගන්න. හැබැයි මේ ගොඩේ ගෙනල්ලා ඔහේ දාලා තිබ්බට වැඩක් නෑ ඒවා. ඒවා ඊට පස්සේ අපි වර්ගීකරණය සිංහල කීයද, දෙමළ කීයද, මුස්ලිම් කීයද, බර්ගර් කීයද නේද? ඒ අතරේ ආගමික වශයෙන් බෙදෙනවා නම් කොහොමද? ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ වදන් සකස් කරලා ඉවර වෙලා මේ වදන් ඊට පස්සේ පිළිවෙලට අපි ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. ඒතර මේවා ඉදිරිපත් කරන්න පටන් ගන්නකොට අපිට පුළුවන් මේවා ඉදිරිපත් කරන්න ඕනේ නම් වගුවක් විදිහට දත්ත ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ජනගහනය ඕනේ නම් අවුරුදු 1980 දී කීයද? 1990 දී කීයද? 2000 දී කීයද? 2010 දී කීයද? 2020 දී කීයද? මේ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට ඕන්න අපි කියනවා ලංකාවේ අපනයන ආදායම මේ රටේ පිටරටට යවපු භාණ්ඩවල වටිනාකම ආනයන වියදම නේද? පාසල් සඳහා යොමු වෙච්ච සිසුන් ප්‍රමාණය. එතකොට විශ්වවිද්‍යාල සඳහා යොමු වෙච්ච සිසුන් ප්‍රමාණය. විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච ප්‍රමාණය. මේ විදිහට ඕන වර්ගීකරණය කරලා දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ වර්ගීකරණය මේ වගුවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගුවේ තියෙන තොරතුරු ඕන තීරු ප්‍රස්තාර විදිහට මේක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? තීරු ප්‍රස්තාර විදිහට අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තීරු ප්‍රස්තාර තවත් විදිහට ඕන සංරාජක ප්‍රස්තාර කියලා කියන්නේ එකම එකේ ඕනේ නම් අපි කොටස් දෙකක් හරි කොටස් තුනක් හරි ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් මේක පුළුවන් බහුතීරු ප්‍රස්තාර කියලා කියන එකවර ඕන නම් දෙකක් හරි තුනක් හරි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සංඛ්‍යා රටක්. හරි? එහෙම නැත්නම් අපිට මේක පුළුවන් වට ප්‍රස්තාරයක් විදිහට ඉදිරිපත් කරන්න. සංඛ්‍යා 360කට අරන් 360 මේකෙන් මේක කීයද මේක කීයද මේක කීයද කියලා මෙහෙම බෙදන්නත් පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට දත්ත ඉදිරිපත් කිරීම අපි ඊළඟට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඕනනම් අපිට පුළුවන් චිත්‍ර විදියට සටහන් කරන්න. ඕනනම් චිත්‍ර විදියට යම් කිසි පාසලක ඉන්න සිසුන් ප්‍රමාණය එක ශිෂ්‍යයෙක්ගෙන් අපි 100ක් පෙන්නනවා නම් සිසුන් 500 නම් මේකේ 5ක් ඇඳලා පෙන්නනවා. මේ ඒතර මේ වගේ ප්‍රශ්න තියලා 550 කීයෝ භාගයක් දඳින්නේ. අන් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර යෝග්‍යතම මොකද්ද කියන එක අපි තෝරලා බේරලා ගන්න ඕනේ. ලියාගන්න මෙන්න මෙහෙම. සංවිධාන අරමුණු ඉටු කර ගැනීම සඳහා සංවිධාන අරමුණු ඉටු කර ගැනීම සඳහා
තොරතුරු ඒකරාශී කර ගැනීම. තොරතුරු ඒකරාශී කර ගැනීම. සිදු කරන අතර එහිදී මෙම අවශ්‍ය තොරතුරු එහිදී අවශ්‍ය තොරතුරු කියලා දන්නේ එහිදී අවශ්‍ය තොරතුරු අමුදත්ත ලෙස අමුදත්ත ලෙස අමුදත්ත ලෙස එනම් අක්‍රමවත් ලෙස අමුදත්ත ලෙස එනම් අක්‍රමවත් ලෙස රැස් කිරීම සිදු කරයි රැස් කිරීම සිදු කරයි මෙම දත්ත විධිමත් ආකාරයට පෙළගස්වා පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන ලෙසත් තීරණ ගැනීමට පහසු වන ලෙසත් ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. මෙසේ දත්ත විධිමත් ආකාරයට ඉදිරිපත් කිරීම සඳහා පහත ක්‍රමවේදයන් උපයෝගී කර ගනී. හරි පළවෙනි එක වගු මාර්ගයෙන් දත්ත ඉදිරිපත් කිරීම. හරි. එතකොට මේ වගේ අපිට කෙටි ප්‍රශ්න වලට වාසි අවාසි අහන්නත් පුළුවන්. එහෙනම් ලියා ගන්න මෙහෙම සීමිත ඉඩ ප්‍රමාණයක් තුල විධිමත්ව හා ක්‍රමානුකූලව කාර්යක්ෂමව ඉදිරිපත් කිරීමට වගුමගින් හැකියාව පවතී. එසේම මෙමගින් පහසුවෙන් දත්ත හඳුනා ගැනීමටත් සංසන්දනය කිරීමටයි හැකියාව පවතී.
හරි මම දැන් මේ දෙන කාරණාව ලියා ගන්න මම උපකල්පනය කරලා දෙන්න ඈ 2019 2020 2021 वर्षයන් වලදී वी कमा ते कमा पोल कमा रबर कमा अतुरु आहार भोग කියලා දාන්න. ඊගාට අපනයන භෝග සඳහා රජයේ විසින් නිකුත් කරන ලද පොහොර මෙට්‍රික් ටොන් දහස් වලින් පහත වේ. දහස් වලින් පිළිවෙලින් වේ කියලා දාන පහත වේ වුණ පිළිවෙලින් දැන් ඔක පිළිවෙලින් කියලා කියපුවම ඉස්සලා තියෙන වී තේ පොල් රබර් අතුරු ආහාර භෝග අපනයන භෝග. හරිද? එතකොට ඒකට මම පිළිවෙලින් කියන් යනවා කමාදද ලියන්න යන්න. 220යි 136යි 42යි 23යි 23.2යි 22.2යි 3.2යි. හරි ඊට පස්සේ ආපහු ඔය 2019ට අදාළ ටික ආපහු ඇලයි එකක් ගන්න. ඒතර ඔයාලා ලේසි නැත්නම් අවුරුදු හොයාගන්න බැරි වෙන්නේ. ඊට පස්සේ නැත්තම් ලියා ගන්න 2020 සඳහා ආපහු මම වීතේ පොල් රබර් කියලා දෙන්නේ. ওই විදිහට තමයි දෙන්නේ. 226.2යි 140යි 40.2යි 25.1යි 26.1යි 4.3යි 21 සඳහා 238.1යි 127.9යි 39යි 22.6යි 28.7යි 5.6යි මෙම තොරතුරු වගුවක් ඇසුරෙන් ඉදිරිපත් කරන්න. දැන් ඕක අවුරුදු 3කට දීලා තියෙනවා. ඒතර අවුරුදු 3කට දීලා තියෙන මෙට්‍රික් ටන් වලින් දීලා තියෙන අපිට. ඒතර අපි මේක පාවිච්චි කරනකොට ඔයාලට තේරෙනවා මේක ඇත්තටම කියවගෙන ගියොත් එහෙම ඡේදකින් තියෙන්නේ නේද? මේක හරි අමාරුයි අපිට තේරුම් ගන්න. හැබැයි මේක අපිට මෙහෙම කරගන්න පුළුවන් නම් අපි දානවා මෙතන භෝගය. හරි භෝගය මොනවද? වී තේ පොල් රබර් ඊට පස්සේ අපි කතා කරේ අතුරු ආහාර භෝග. ඊගාට අපිට තිබුණේ සුළු අපනයන. හරි එතකොට මේ ටික තමයි අපිට තිබ්බේ. එතකොට මේකේ අපි වර්ෂය ලියුවොත් එහෙම 2019. හරි 2020
2020 ඔය ටිකනේ තියෙන්නේ දැන් ඔයාලට පුළුවන් මේකේ V කීයද K කීයද පොල් රබර් ආතු ආහාර ඊට පස්සේ මේක එකතු කරගන්න. සංගලද උඩින් දාන්න මෙට්‍රික් ටන් 1000 කියලා. මෙට්‍රික් ටන් 1000 කියලා දාන්න. මෙට්‍රික් ටන් 1000 ගණනින් කියලා. මෙතන 2019 2021 හරි ටක් ගාලා දාගන්න. හැන්දි දාගන්න ඔබ තොරතුරු හරි නේද? හරි ඉවරයි. මම යනවා ඊගාව එකට. මොකද්ද? ඊගාවට අපිට පුළුවන් මේ වගු ඇසුරේ ඕන ඔයාලා දැන් මේ වගු ඕන තරම් දැකලා තියෙනව නේද? ආයේ මම මේවා ගැන කතා කරන්න යන්න ඕනේ නැහැ. වගු ඕන තරම් තියෙනවා. වගු දැකලා තියෙන ඉස්කෝලේ යන කාලේ ආයතන වලට ගියාට පස්සේ හැමදාම මේ වගු ගහලා පෙන්නනවා. හරිද? ඒ නිසා වගු කියන ඒවා ප්‍රයෝජනවත්. හැබැයි මේවා පිළිවෙලට ඒ අවශ්‍ය පරිදි සටහන් කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙනම් මම මේක එකතු දාන්න ආය යන්න ඔයාලට තොරතුරු ටික දුන්නා. ඔයාලා පැහැදිලි වෙනවා වී තේ පොල් රබර් අතුරු ආහාර භෝග සහ අනිකුත් දුන්නේ නැහැ මම අපනයන දුන්නා. අපනයන සඳහා අවශ්‍ය ප්‍රමාණය පිළිවෙලින් දාලා. හරි? ඔන්න එහෙනම් මේක ඉවරයි. ඊගාවට මම යනවා මොකටද මට අවශ්‍ය වෙනවා තීරු ප්‍රස්තාර වලට යන්න. ලියා ගන්න තීරු ප්‍රස්තාර වලට කලින් අපි ලියන්නේ එක තීරු සටහන් කියලා. ලියන්න තීරු සටහන්. තීරු සටහන්. ලියා ගන්න මෙහෙම සංඛ්‍යාවල වෙනස් වීමට සංඛ්‍යාවල වෙනස් වීම අවබෝධ කර ගන්නවාට වඩා සංඛ්‍යාවල වෙනස් වීම අවබෝධ කර ගන්නවාට වඩා පහසුයි.
දත්ත වෙනස් වන රටාව තීරු ප්‍රස්ථාර මගින් එහෙම නැත්නම් තීරු සටහන් මගින් පහසුවෙන් අවබෝධ කරගත හැක. තීරු සටහන් නිර්මාණය කර ගැනීමේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දැන් මේ තීරු අපි අඳිනකොට තීරු වල පළල මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. තීරු දෙකක් අතර පරතරේ සමාන වෙන්න ඕනේ. එතකොට සංඛ්‍යා හරියට පිළිවෙලට ඒ ප්‍රමාණයට ගන්න ඕනේ. ලියා ගන්න මෙහෙම සුදුසු පරිමාණයන් තෝරාගත යුතුය. ඊගායක තීරු වල පළල සමාන විය යුතුය. තීරු අතර පරතර සමාන විය යුතුය. ඊගායක තීරු සිරස් ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය. හරි. දැන් ඔය ආසන්න වශයෙන් ඔයාලට පැහැදිලි වෙන්න මම දෙන්නම් මෙන්න මෙහෙම. පසුගිය වර්ෂ 7 තුල ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදිතය මෙට්‍රික් ටොන් 1000 වලින් දැන් මෙතන ගත්තොත් මෙතන වාර්ෂය වී නිෂ්පාදිතය. හරි. එතකොට වාර්ෂය 2015 16 17 18 19 20 21 වී නිෂ්පාදිතය මෙට්‍රික් ටන් 3.5 3යි 4යි 4.5යි 3.5යි 3යි 2.5යි. මම කියන්නම් ආපහු ලියා ගන්න වර්ෂයේ තියෙන්නේ 15 16 17 18 19 20 21. හරිද? එතකොට වී නිෂ්පාදිතය දෙන්නම් 15 දී 3.5යි 16 දී 3යි 17 දී 4යි 18 දී 4.5යි 19 දී 3.5යි 20 දී 3යි 21 දී 2.5යි. මේ සඳහා සුදුසු තීරු සටහනක් නිර්මාණය කරන්න. දැන් මේ මෙතනදී පාවිච්චි කරන්නේ තනි තීරු නේද? අපි මේකට තනි තීරු කියලා කියනවා නැත්නම් තීරු සටහන් කියලා කියන ප්‍රශ්නයක් නැහැ. ඒතර මේකට අපි පාවිච්චි කරන්න වෙන්නේ එහෙනම් මෙට්‍රික් ටන් වලින් තියෙන්නේ මේ වගේ එකක් අපි පාවිච්චි කරමු. එතකොට ඕනනම් මෙතන බිංදුව ගත්තොත් මෙතන අපි 0.5යි 0.5යි නම් මෙතන 1යි මෙතන 1.1.5යි මෙතන 2යි මෙතන 2.5යි මෙතන 3යි 3.5යි 4යි 4.5යි ඔය විදිහට එන්න ඕනේ. හරි.
ඔයාලා ඔය විදිහට දාලා ඊට පස්සේ මම අර කිව්වේ මෙන්න මේ දෙක අතර තීව්‍ර දැන් මෙතන අපි ගන්නවා 2015. එතකොට 2015 ගත්තට පස්සේ තියෙන 3.5යි. 3.5 කියන්නේ මෙන්න මෙතන. හරියටම ඔයාලා අඳින්න. මේකේ පරතරය ඔයාලා ගන්න ප්‍රමාණය වෙනස් කරන්න බෑ. ඊට පස්සේ මේ දෙක අතර පරතරය ඔයාලා තිබ්බනම් මෙන්න මෙතන යම් කිසි ඉඩක් තිබ්බනම් ඒ හා සමාන ඉඩක් මෙතනක් තියන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් අපි පටන් ගන්නවා මොකද්ද? 2016. ඒතකොට 2016 ගත්තට පස්සේ මෙතනින් එන්න ඕනේ හරියටම ඔන්නේ පරතරය තිබ්බා කීයද 3ක් කියලා එනවා. ඒතකොට මේකේ පළලට සමානයි. ඊට පස්සේ ආපහු ඊගා එක ගන්නකොට ආපහු මේ අතර පරතරය සමානයි. නේද? මේ තියෙන පරතරය සමානයි. ඊට පස්සේ 17 ගත්තොත් එහෙම 4ක්. 17 කියන්නේ 4ක්. පැහැදිලිනේ 15. ඒතර මේක 15. මේක 16. මේක 17. ওই විදිහට අඳින්න මෙතන 18. ඊට පස්සේ මෙතන 19. 19. ඊට පස්සේ මෙතන 20. මෙතන එතකොට 21. මෙතන වර්ෂ. මෙතන P නිෂ්පාදිතය. P නිෂ්පාදිතය ඔක්කින් දාන්න මෙට්‍රික් ටෝන් 1000. පැහැදිලිවද? ඕවා 8 වසරේ 9 වසරේත් ඉගෙන ගත්තා ඈ නේද? ගණිතයත් ඉගෙන ගත්තේ. පැහැදිලිව අදින්න. අඩි රූල එහෙම පාවිච්චි කරලා ලස්සනට පිළිවෙලට අනින්න ඈ.
හරි ඊට පස්සේ අපිට පුළුවන් මේකම තවත් විදිහට ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේකම කියන්නේ මේකේ තොරතුරු සමහර ලාවට අපිට පුළුවන් වුණ වර්ෂ දෙකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අතහරහා දැන් V සහ අපි ගත්තොත් එහෙම තේ නිෂ්පාදිතය කියලා මම ගත්තොත් V තේ එකට දාන්න පුළුවන් අපිට ඕන. කොහොමද? දැන් හිතන්නකෝ මම මෙහෙම තේ කියලා දැම්මම හරිද? තේ මෙතන දාන 1.5යි. එතකොට මේකේ 2යි. 1යි. ඊට පස්සේ මම දැම්මොත් එහෙම මේකේ 0.5යි. ඊට පස්සේ 2යි. 2.5යි. 2යි. ඔය විදිහට දැම්මොත් එහෙම දැම්මම ඔයාලට කිව්වොත් එහෙම වීසාතේ සංරචක කියලා අපි කියන්නේ. එහෙනම් එකම එකේ අඳින්න කියලා අපි කියනවා. දැන් එකම එකේ අඳින්න කිව්වොත් එහෙම ඊගාට අඳින්න වෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මේකේ යටට ගත්තා නම් අපි V හරිද? දැන් උදාහරණයක් විදිහට මෙන්න යට තියෙන්නේ V. මෙතනින් උඩ තියෙන්නේ මොනවද එහෙනම්? තේ. පැහැදිලිද? ඒතකොට එහෙනම් අපිට අඳිනකොට අඳින්න වෙන්නේ දෙකම අඳින්න වෙනවා. හරි? දෙකම අඳිනකොට යට කොටසේ අපි තේ නිෂ්පාදනය දැම්මොත් එහෙම උඩ කොටසේ V කියලා දානවා නම් යට කොටසේ තේ එන්න ඕනේ. යට කොටසේ V කියලා දැම්මොත් උඩ කොටසේ තේ එන්න ඕනේ. ඒක වෙන් කරලා හඳුනා ගැනීම සඳහා යම් කිසි අවස්ථාවක දෙකක් තුනක් හතරක් වගේ යනවා නම් ටිකක් හොඳ මදි. නමුත් එහෙම ඕනේ නම් දාන්න පුළුවන්. හරිද? උදාහරණයකට ඉස්සල්ලාම මේක ලියා ගන්න. සංරචක තීරු සටහන. සංරචක තීරු සටහන. ලියන්න මෙහෙම. මෙහිදී තොරතුරු දෙකක් හෝ තුනක් එකම තීරුවක් තුල සටහන් කර පෙන්වයි. එහිදී දත්ත ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය පිළිවෙල එහෙම නැත්නම් නිවැරදි පිළිවෙල හඳුනාගෙන පිළිවෙලට ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. එසේම ප්‍රස්ථාරයේ නිරූපණය වන දෑ වෙනම හඳුනා ගැනීම සඳහා වෙනමම දැක්විය යුතුය.
හරි මේව ලියා ගන්න ශ්‍රී ලංකාවේ පසුගිය වර්ෂ 7ක් තුල නිෂ්පාදනය කරන ලද තේපොල් රබර් තේපොල් එපා පොල් කියලා දාන්නකෝ මේක රබර් කියලා දාන්නකෝ තේ රබර් මෙට්‍රික් ටන් 1000 වලින් පහත වේ හරි වර්ෂය ලියා ගන්න මෙහෙම උඩින් වර්ෂය කියලා දාලා 15 16 17 18 19 20 21 වර්ෂය කියලා දාලා 15 16 17 18 19 20 21 හරි විනිෂ්පාදිතය මම දෙන්නම් සංඛ්‍යා ටික ලියා යන්න විනිෂ්පාදිතය 5යි 10යි 10යි 15යි 5යි 20යි 25යි ඔය ඇත්තම සංඛ්‍යා නෙවෙයි ආයෙත් මම කිව්වොත් 5යි 10යි 10යි 15යි 5යි 20යි 25යි ඊට පස්සේ තේ 5යි 10යි 15යි 10යි 15යි 10යි 10යි රබර් 2යි 5යි 10යි 5යි 15යි 10යි 5යි आप किवत रबर 2යි 5යි 10යි 5යි 15යි 10යි 5යි හරි දැන් මේ බලන්න මම ඔක පළවෙනි එක මේක ප්‍රස්තාරේ අර විදිහටම දාගන්න හරිද ඒ විදිහටම දාගෙන මේකේ සංඛ්‍යා සටහන 5 10 15 20 25 30 35 45 කියලා දාගන්න දැන් පළවෙනියම අපි යටින්ම දාමු v නිෂ්පාදිතය 5යි. ඔන්න මම නිෂ්පාදිතය සටහනක් විදිහට දාගන්නවා 5 මෙන්න 5යි. ඊගාට තේ 5යි. මෙතන ඉඳන් 5ක් තේ. එහෙනම් 10යි. ඔන්න තේ වලට ආව 10යි. තේ වෙන පාටකින් මාක් කරලා පෙන්නනවා. ඊට පස්සේ අපි යනවා රබර් වලට. හරිද? රබර් මේකේ 2යි. එහෙනම් මම මේකේ 2 රබර් මෙන්න මෙහෙම මාක් කරලා පෙන්නනවා. ඊගාට අපි ගත්තොත් එහෙම 2016 අපි යනකොට මේකේ 10ක් පෙන්වන්න ඕනේ මොනවද v ඔන්න 10 පෙන්වනවා v හරිද ඊට පස්සේ අපිට පෙන්වන්න ඕනේ තේ තියෙනවා 10ක් තේ නම් මෙතන ඉඳන් 10ක් කියන්නේ 20ට එනකන් එන්න ඕනේ ඔන්න පෙන්වුවා හරි ඒක ඒ විදිහටම තමයි පෙන්වන්නේ ඊගාට අපිට එන්න වෙනවා මොකද්ද රබර් 5ක් තියෙනවා රබර් 5ක් කියලා කියන්නේ ඔක්කොම 25ට එනකන් එන්න වෙන්නේ ඔන්න රබර් වල 25 ඕනේ හරි ඔයා මේ ප්‍රස්තාර මේ විදිහට පැහැදිලිව ඇදලා පැත්තකින් මෙන්න මේවා ලියනවා මොකද්ද මේ පෙන්නලා තියෙන නිල් පාටින් පෙන්නලා තියෙන්නේ මොනවද විනිෂ්පාදිතය කියලා ලියන්නේ ඒ වගේම ඔයා කළු පාටින් පෙන්නලා තියෙන්නේ මොකද්ද මේ කොටුවක් ගහලා කළු පාට පෙන්නනවා මේ තමයි තේ නිෂ්පාදිතය ඒ වගේම ඔයා රතු පාට පාවිච්චි කරා නම් අන්නේ රතු පාට පාවිච්චි කරේ මොකටද රබර් නිෂ්පාදිතයට හරිද ඔන්න ඔය විදිහට පැහැදිලිව වෙනමම පෙන්නන්න ඕනේ ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ
ඒකේ පෙන්නන දෑ වෙනම සටහනක් විතර දා ගන්න ඕනේ. මොකද අපිට අවබෝධ කර ගැනීම සඳහා. එතකොට අපි දන්නවා රතු පාටින් තියෙන්නේ රබර්, කළු පාටින් තියෙන්නේ තේ, නිල් පාටින් තියෙන්නේ වී. එතකොට ඒ වගේම අවුරුද්ද තුල ඔක්කොම නිෂ්පාදිතය කරලා තියෙන මෙතන 22යි, මෙතන 25යි, ඊගාව එකේ 35යි, ඊගාව එකේ 20යි, ඊගාව එකේ 35යි, ඊගාව එකේ 40යි, ඊගාව එකේ 40යි. ඒ විදිහට හොයාගන්න පුළුවන්. පැහැදිලිවද ගන්න? පැහැදිලිව දාගන්න. හරියට ලස්සනට ඇඳ ගන්න ඈ. පැහැදිලිව ගන්න. හරි. ඉවර නම් මට මැසේජ් එකක් දාන්න ටැග් ගාලා WhatsApp එකට. ඔහොම මැසේජ් chat එකක් දාන්න. WhatsApp නෙවෙයි දාන්න. ඕකේ කියලා. ඒතර මට කාලේ හොයාගත්තා කියලා.
තාම අඳිනවා. ආ. කසිය පහ 184 තාම ඉවර නැහැ නේ. 180 179 130 180 186 දැන් ඉවරයි නේ. right. හරි. ඊගොඩ අපි යන් එහෙනම් මේකේ බහුගුණ තීරු සටහන් වලට. දැන් බහුගුණ තීරු සටහන් කියලා කියන්නේ මේක ඕනේ නම් අපිට පුළුවන් තේපොල් රබර් එකට කරලා අඳින්න පුළුවන්. හරිද? තේපොල් රබර් මේ තුනම මෙහෙම එක දිගට තුනක් විදිහට සටහනක් විදිහට. එහෙම නැත්නම් ඕනේ නම් අපිට තව විදියක් පුළුවන්. මේ තේපොල් රබර් කියලා එකක් දීලා ඊට පස්සේ තවත් භෝග වර්ග තුනක් දුන්නා කියලා හිතන්නකෝ. ඒ භෝග වර්ග තුනක් මේකත් එක්ක සම්බන්ධ කරලා ඕන නම් එකවර හයක් වුණත් කරන්න පුළුවන්. සාමාන්‍ය ඒ වගේ වෙලාවකදී අපි දෙක දෙක කියන්නේ සංරචක තීරුව දෙකක් ළඟ අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් තනි තීරු දෙකක් වෙන වෙනම අඳින්නත් පුළුවන්. දැන් මේක සාමාන්‍ය දෙකක් වගේ යනවා නම් තුනක් පරිම ගියාට කමන්නේ. ඊට වඩා නම් යන්න එපා කියලා කියන්නේ එහෙම ගොඩාක්ම ප්‍රශ්නයක් නේ. දැන් මේකෙදි වෙන්නේ මේ තීරු එකක් වෙනකොට තවත් තීරුවක් අපි අඳිනවා. දැන් මේක v කියලා හිතන්නකෝ. මේක v නිෂ්පාදිතේ නම් මෙතනින් මෙහෙම මේකට අල්ලලා අඳිනවා. මේක මොනවද? පොල් නිෂ්පාදිතය. ඒතර දෙක දෙක යන්නේ. හැබැයි මේවා අතර ඊගාව තියෙන පරතරය මෙන්න මේ පරතරය එනවා ඊගාවට කියන්නේ මෙන්න මේ දෙක ගාව. ඊගාවට ආය අපි යන්දොත් එහෙනම් මෙහෙම දෙකක් ආය යනවා. හරි. තුනක් තිබ්බොත් එනවා තුනක් අඳිනවා. පැහැදිලි නේ? රයිට්. මෙහෙම ලියා ගන්න. බහුගුණ තීරු සටහන්. බහුගුණ තීරු සටහන්. බහුගුණ තීරු සටහන්. දැන් මෙහිදී තනි තීරු සටහන් ලෙස හෝ සංරචක තීරු සටහන් ලෙස බහුගුණ තීරු පිළියෙල කළ හැක. මෙම බහුගුණ තීරු පිළියෙල කිරීමේදීද තීරුවල පළල සහ තීරු අතර පරතරය සමාන විය යුතුය. හරි. පැහැදිලිනේ? right. අපි යම් උදාහරණයකට පසුගිය වර්ෂ කිහිපය තුළ
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද තේ පොල් රබර් මෙට්‍රික් ටොන් 1000 වලින් පහත වේ. තියාගන්න තේ අවුරුදු දෙන්නම් මම 21යි 20යි ඔක ගොඩකට යන්න බෑ. 2018 19 20 2018 19 20 හරි. තේ 20යි 25යි 20යි 15 තේ 20යි 25යි 20යි 15 පොල් 15යි 20යි 15යි 10යි රබර් 10යි 10යි 15යි 15 මේකේ තියෙන 25 තමයි උපරිමයට තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලා අඳිනකොට මේක අඳින්න ඕනේ අපි මෙහෙම. අපි මේකේ තේපොල් රබර් තියෙන්නේ. එතකොට මේ පරතරය සමාන වෙන්න ඕනේ හැම වෙලාවෙම. අපි හිතවුවොත් එහෙම දැන් අවුරුද්ද වෙනස් වෙනවා. අපි ඒ අවුරුද්ද බලලා දාමු. දැන් මේකේ තේ ගත්තොත් එහෙම 20යි. මෙන්න 20ට තේ ආවා. හරි මම එකක් ඇදලා පෙන්නන්නම්. ඔන්න තේ 20යි. හරිද? තේ 20යි කියලා මේකේ පෙන්නනවා. හරි. ඒ 20යි. ඊගොඩ අපි ගන්නවා පොල් 15යි. මෙන්න පොල් ආව 15ක්. ඔන්න ඒකේ පොල් පෙන්නුවා අපි. ඊගොඩ අපි ගත්තොත් එහෙම ඊගොඩ අපිට තියෙන්නේ රබර් 10ක් තියෙනවා. මේ රබර් 10යි. එතකොට මේ ඇවිල්ලා කවද්ද 2018. එතකොට මෙන්න මෙතන ආය පරතරයක් තියාගන්න ඕනේ. මේ සමාන පරතරය. ඒ සමාන පරතරය තියලා ආය වාට අඳින්න පුළුවන් තේ 25ක්. තේ 25ක් අඳිනවා මේ. තේ 25යි. හරි තේ 25ට යන්න. ඊගාට අඳිනවා ආපහු පොල් 20යි. මේ දීගාගේ පොල් 20ක් තියෙනවා. පොල් 20ක් අඳිනවා. ඊගාට වාට තියෙනවා රබර් 10ක් තියෙනවා. මේ එතකොට ඒවා ලකුණු කරනවා මේ විදිහට. මේක ඇවිල්ලා 2019. ওই විදිහට ඇදගන්න. ඒකම මේකෙත් ඔයා වෙනම පෙන්වන්න නිල් පාටින් තේ කළු පාටින් පොල් රබර් කොළ පාටින් මං හදලා තියෙනවා. ඔයා දාන පාට ඔයා දාගන්න.
අන්න හරි කියලා මැසේජ් එකක් දාන්න. හරි යොරච්චාම දාන්න. හරි. හරි නේද? right. එතකොට මේක ඕනේ නම් අපිට පුළුවන් සංරචක තීරු විදිහටත් අරගෙන යන්න පුළුවන්. හැබැයි මේකම පැහැදිලි නිසා ඔයාලට පැහැදිලි දැන් මේකේ හිතන්නකො සංරචක තීරු කියලා දුන්නා නම් එහෙනම් මේක ආපහු කොටස් දෙකකට බෙදලා මෙතන B මෙතන පොල් මෙතන තේ මෙතන රබර් කියලා දුන්නා නම් හතරක් නේද? එතකොට මේක මේ අවුරුද්දට කියලා වෙන වෙනම බහුගුණ තීරු සංරචක විදිහට දාන්නත් පුළුවන් ඈ. දැන් ඕනේ නම් මෙන්න මේ විදිහට. ඒතකොට මේකේ අර කිව්වා වගේ යන කොටස V ගත්තා, මේකේ පොල් ගත්තා, මේකේ තේ ගත්තා, මේකේ රබර් ගත්තා. ඔය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් සංරචක තීරු විදිහට. හරි? ඒතර බහුගුණ තීරු කියන එක පැහැදිලි. බහුගුණ තීරු හැබැයි තුනක් වගේ යනවා නම් හොඳයි. ඊට වඩා යන්න හොඳ නෑ. දිගට අපි එහෙම ඉදිරිපත් කරන්නේ නෑ. නමුත් ඔයාලා දැකලා තියෙනවා ඔයාලා ඉස්කෝලේ යන කාලේ අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල උසස් පෙළ ප්‍රතිඵල කාර්යාලේ ගහලා තියෙන්නේ ඔෆිස් එකේ ගහලා තියෙන්නේ ගිය අවුරුද්දේ කොහොමද මේ අවුරුද්දේ කොහොමද කියලා ඔන්න ඔය ප්‍රස්තාර ඇසුරෙන් තමයි ඔය සටහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රස්තාර දැනගන්න ඕන නිසා තමයි මම ওই ටික කතා කරේ. ඊගොඩ තව අපිට එක ප්‍රස්තාරයක් තියෙනවා. ඒක තමයි වට ප්‍රස්තාර. ලියා ගන්න වට ප්‍රස්තාර. වට ප්‍රස්තාර දැන් ওই වට ප්‍රස්තාර කියලා කියන්නේ රවුමක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ තොරතුරු ටික. රවුමක් විදිහට ඉදිරිපත් කරනකොට ඔයාලා දන්නවා සම්පූර්ණ රවුමක් ගත්තොත් එහෙම මේ රවුම ඇතුලේ තියෙන්නේ අංශක කීයක්ද 360ක්. ඒතකොට මෙන්න මේ අංශක 360ට ගැලපෙන විදිහට තමයි මේකේ අපිට තියෙන තොරතුරු ටික ඇතුළත් කරගන්න ඕනේ. එහෙනම් අපිට දෙන සංඛ්‍යා ටික 360න් කීයක්ද කියලා අපිට බලන්න ඕනේ. 360න් කීයක්ද කියලා බලලා ඉවර වෙලා තමයි මේක අපි ඉදිරිපත් කරන්නේ. හරි? ලියා ගන්න මෙහෙම වට ප්‍රස්තාර වලදී
රවුමක් තුල අදාළ දත්ත ඉදිරිපත් කිරීම සිදු කරයි. මෙහිදී අංශක 360ක් තුල තොරතුරු ඉදිරිපත් කරන බැවින් ඊට ගැළපෙන ලෙස දත්ත සකසා ගත යුතුය. උදාහරණයක් කියන්න. ශ්‍රී ලංකාවේ ආනයන වියදම් රුපියල් 10 මිලියන වලින් කියදම්. ශ්‍රී ලංකාවේ ආනයන වියදම් රුපියල් මිලියන වලින්. वाहन 12000 वाहन 12000 वाहन 12000 किरिपिटी 3000 पोहर 6000 पोहर 6000 पोहर 6000 औषध 1500 औषध 1500 एंगलूम 4500 एंगलूम 4500 वेनत 9000 දැන් යටි ලියන්න මෙය වට ප්‍රස්ථාරයක දක්වන්න. මෙය වට ප්‍රස්ථාරයක දක්වන්න. දැන් මම ඔයාලට කිව්වා මේකේ අංශක කීයක්ද තියෙන්නේ? 360ක් තියෙන්නේ. හරිද? මේ 360 බෙදා ගන්නකොට අපි කොහොමද බෙදාගන්නේ? ඉස්සෙල්ලාම අපිට බලන්න වෙනවා වාහන කොහොමද මේක වෙනම හදා ගන්නවා. වාහන කීයක්ද? මුළු එකතුව බලන්න කීයද කියලා මුළු වියදම් වල එකතුව මෙතන 15යි 21යි 21යි 6යි 27යි 36000යි. හරිද? මුළු එකතුව කීයද? 36000යි. දැන් මේක ගන්න මෙන්න මෙහෙම. 36000යි වාහන වලට ගිහිල්ලා තියෙනවා 12000. එහෙනම් 360න් කීයක් අපි මේ සඳහා වෙන් කරන්න ඕනේද? ඊගොඩ අපි ගත්තොත් එහෙම කිරිපිටි. කිරිපිටි තියෙනවා කීයක්ද? 3000ක් තියෙනවා. ඔක්කොම එකතුව 36000යි කීයක් අපි කිරිපිටි වලට අයින් කරන්න ඕනේද? 360. ඊගාට පොහොර වලට අපිට ගිහිල්ලා තියෙනවා 6000ක්. එහෙනම් 36000න් 6000 කියන්නේ 360න් නම් කීයක්ද? ඊගාට අපි ඖෂධ තියෙනවා. ඖෂධ ගත්තට පස්සේ ඖෂධ වලට ගිහිල්ලා තියෙන්නේ 1500යි. 1500යි කියලා කියන්නේ 36000න් කීයක්ද? 360න් කීයක්ද? ඇඟලුම් කීයද කියලා බලනවා. ඇඟලුම් ගත්තට පස්සේ ඇඟලුම් වලට ගිහිල්ලා තියෙනවා අපිට 4500ක්. 36000න් කීයද? 360න් කොච්චරක් වෙන් කරන්න ඕනේද? ඊගාට අපි වෙනත් ගත්තට පස්සේ වෙනත් ගිහිල්ලා තියෙනවා අපිට 9000ක්. ඒ 9000 36000ට නම් කීයක්ද? 360ට කීයද? මෙන්න මේක හොයාගත්තාම අපිට මේකේ වෙන් කරන්න ඕන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. කැල්කියුලේටර් එක ඔයාලට පාවිච්චි කරන්න දෙනවා. කොහොම නමුත් මම මේක නිකන් මේ බිංදු තුනට මේ බිංදු තුන කියපුවා මෙතනින් 36 ඒවා එකයි. ඒ කියන්නේ 10න් ගුණ කරපුවාම මෙතන 120ක් අංශක 120ක් වාහන වලට අයින් වෙන්න ඕනේ. මෙතන බිංදු තුනට මෙතන බිංදු තුන කැපුණා මෙතන 10යි කියලා කියන්නේ
මෙතන අංශක 30යි. මෙතන බිංදු තුනට බිංදු තුන කැපිලා ගියා. මෙතන 10යි කියන්නේ මෙතන එන 60යි. මෙතන බිංදු 2යි මෙතන 2යි තියෙන්නේ මේ එකකට මේ එක කැපුණා එන එකෙන් ගුණුනා මෙතන 15යි තියෙන්නේ. අංශක 15යි. ඊගොල්ලෝ මෙතන නම් තියෙනවා බිංදු 2යි මෙතන 1යි කැපෙන්නේ මේකට මේක කැපුණා මෙතන 15යි. ඊගාවෙකේ මෙතන බිංදු තුනට මෙතන බිංදු තුන කැපුණා මෙතන 10යි කියලා කියන්නේ මෙතන එන අංශක 90යි. දැන් එහෙනම් මේ ටික එකතු කරගත්තාම ඔයාලට එන්න ඕනේ අංශක 360ක් 150යි 210යි 210යි කියන්නේ 270යි කියන්නේ 360 එනවා. හරිද? දැන් මේක මෙන්න මේකේ සටහන් කරගන්න ඕනේ ඒ අදාළ පාඩයන්ගෙන්. දැන් මේක ඔයාලගේ කව කට්ටක් තියලා රවුම ගාගත්තා නම් මේක මම මේ මෙහෙම අඳින්නේ නැහැ මේ එතකොට මේක 90යි මේක 90යි මේක 90යි නෙන්නේ. දැන් එහෙනම් 120 වාහන ලකුණු කරන්න යනවා නම් මෙතනින් 45යි මෙතන ඕනනම් තුනකට කඩා ගත්තොත් එහෙනම් මගේ හැටියට මම මේකේ පෙන්නන්නම් මෙන්න එහෙනම් මෙන්න මේ ටික තමයි වාහන. මෙතන කීයක් තියෙනවද? 120ක් තියෙනවා වාහන. ඊට පස්සේ කිරිපිටි වලට තියෙනවා 30ක්. එතකොට මේකෙන් තව 30ක් ගත්තා විතර. මෙන්න මේ 30 තමයි කිරිපිටි. ඊගාට 60ක් කියලා කියන්නේ මෙතන 30ක් තියෙනවා 1යි 2යි 3යි කියලා හිතමුකෝ. එහෙනම් මෙන්න මෙතනින් හෝම ආවා. ඒතර මෙන්න මේ 60 මොකද්ද? මේ 60 තමයි පොහොර 60යි. ඊගාට තියෙන්නේ 15ක් තියෙන්නේ මෙතනින් එහෙනම් මේක ආපහු භාගයට බෙදා ගත්තම මෙන්න මේ 15 අංශක 15 මොනවද? ඖෂධ. ඊට පස්සේ මෙතන 15යි මෙතන තියයි 45ක් තියෙනවා මේ 45 ඇඟලු. මෙතන 90ක් තියෙනවා මේ 90 තමයි එහෙනම් වෙනම. පැහැදිලිද? ලස්සනට වෙන වෙන පාටින් වලට මේක ඇඳගන්න පුළුවන්. ඇඳගන්න පැහැදිලිව. ඕකෙත් ඒකලා මේවට වා පාට දාන්න. හරිද? මේක රතු නිල් කහ ඒ විදිහට එහෙම නැත්තම් පාට කරලා වෙන පැත්තකින් දාන්න ඕන ඔය පාට ටික. මොකද්ද? එහෙනම් පාට පහක් නම් 1යි 2යි 3යි 4යි 5යි නම් ඒ පහ මේක මොකද්ද? වාහන. මේක කිරිපිටි. මේක පොහොර. මේක ඖෂධ. මේක ඇඟලු. මේක වෙනත් කියලා පෙන්වන්න මූලාශ්‍රය. පාසෙන් අවබෝධ කර ගැනීම සඳහා පෙන්වන්න ඕනේ. ඇඳගෙන ඉවර වෙලා හරි කියලා මැසේජ් එකක් දාන්න මට. ඇඳගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න.
හරි ඉවරුණ ගම මැසේජ් එකක් දාන්න ඈ හරි ඉවරයි අනිත් අයත් ඉවර ඇති රයිට් මේ ගාන ලියා ගන්න පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාවේ අපනයන භෝග සඳහා ලද අපනයන ආදායම පහත වේ දහස් වලින් රුපියල් මිලියන කියලා ගන්න මිලියන වලින් මිලියන තේ 9000යි රබර් 1500යි රබර් 1500යි කුරුඳු 750යි ගම්මිරිස් 2250යි වෙනත් 4500යි මෙම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්න. දැන් සංඛ්‍යා ටික හදලා දාන්න.
හරි ඉවර වෙලා මට කියන්න හරි 105 එවලා තියෙන උත්තරේ හරි 80 180යි 30යි 15යි 45යි 90යි අනිත් අයට තාවද කියලා බලන්න තේ වලට 180යි රබර් වලට 30යි කුරුඳු වලට 15යි ගම්මිරිස් වලට 45යි වෙනත් 90යි හරි ඒක දැන් ප්‍රස්තාරෙත් දාන්න මේ විදිහටම ප්‍රස්තාරෙත් දාන්න ප්‍රස්තාරෙත් දාන්න හරි ඔය 186ටත් ඇවිල්ලා තියෙනවා මේ උත්තර ටික තමයි එන්නේ ඔයාලා ගුණ කරාට පස්සේ පැහැදිලිව තේ වලට 180ක් රබර් වලට 30ක් කුරුඳු වලට 15ක් ගම්මිරිස් වලට 45 වෙනත් වලට 90ක් එනවා ඒක වට ප්‍රස්තාරයේ දක්වන්න පුළුවන් පැහැදිලිව හරි නේද right එහෙනම් ඔන්න වට ප්‍රස්තාරය මම ඉවර කරනවා ඊගොට අපි ඊට තව හම්බ වෙන එකක් තියෙනවා ලෝරන්ස් වක්‍රය කියන. දැන් ලෝරන්ස් වක්‍රය කියන එක අපි අඳිනවා ලෝරන්ස් වක්‍රය කියන එක අඳින අවස්ථාවන් කිහිපයක් තියෙනවා. දැන් ලෝරන්ස් වක්‍රය කියන එකත් අපි මතක් කරගෙනම ඔය ටික ඉවර කරමු ඈ. right. ලියාගන්න ලෝරන්ස් වක්‍රය. ලෝරන්ස් කියන පුද්ගලයා තමයි මේක හොයාගෙන තිබුණේ. ඒ නිසා ලෝරන්ස් වක්‍රය කියලා කියනවා. ඔයා හොයාගත්තා නම් ඔයාගේ නම දාලා කියන්න තිබ්බා නේද? හොඳ වෙලාවට එහෙම උන්නේ නැහැ. ලංකාවට අර ඉස්ලාම් ලෝරන්ස් ද අල්මේදා නේද? කොළොන් තොටින් ගොඩ බෑලා කියලා තියෙන්නේ. ඒ වගේ පිටරටවල වලින් ආපු දේවල්. ඉතින් මේ ඉදිරිපත් කිරීම ඇත්තටම යම් සංඛ්‍යාත්මක දේවල් අපිට ඒවා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ මේ අපි ඉගෙන ගන්න දේවල් එක තමයි z ලකුණු. දැන් ඔයාලා ඔය ඉගෙන ගන්න z කෝ එක නේද? ඒතකොට z කෝ එක කියලා කියන්නේ සංඛ්‍යා එකතු කරලා හදපු එකක්. ඒතකොට ඒක ගණනය කරනකොට දශම වලින් පෙන්නනවා. 1.2 1.8 1.5
කයිනසම 6යි විශ්වවිද්‍යාලයට ගන්න මෙතනින් මෙහෙම කියන්නේ නේද? එතකොට මේ මට්ටම නමුත් ඒ ඔය දසම ඉසට්කෝ එක කොච්චරද කියනවත් ඔයාගේ දක්ෂතාවයත් එක්ක ඔයා තීරණය කරනවා විශ්වවිද්‍යාලය යාම සඳහා අවශ්‍ය ප්‍රමාණය නේ. දැන් සමහර ළමයි විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙයිද බැයිද කියලා ප්‍රතිගෙම්මෙන් ඉන්නේ නේද? විභාග ඉවර ප්‍රතිඵල එනකම් ප්‍රතිඵල ආවට පස්සෙත් ආයි ඉසට්කෝ එක දිහා බලාගෙන ඉන්නේ නේද? ඒ අතර සමහර ළමයි එහෙම නැහැ නේ. සමහර ළමයි ඉන්නවා ඊට වඩා දක්ෂ නේද? සමහර ළමයි කිව්වා මම ඔය ආම්දුරුවෝ ඔක්කොම කියන්නේ. ඉතින් දැන් ඊයේ හවස වගේ මට කතා කරා ආම්දුරුවෝ කෙනෙක්. මම ඉතින් ආව දන්නවා. ඉතින් ඒ නිසා මට කතා කරලා දැන් මගෙන් අහන්නේ හොඳ විශ්වවිද්‍යාලයක කොහොමද කියලා. මේ පාර එක්සෑම් ලියුවා. දැන් මේ අනිද්දා තමයි ජෙනරල් ටෙස්ට් එක තියෙන්නේ. ඒක විතරයි ලියන්න තියෙන්නේ. එතකොට අහන්න විශ්වවිද්‍යාලය දැන් සමහර අයගෙන් ඒතර ඒ අදාළ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන විෂයන් තියෙන උගන්වන හොඳ විශ්වවිද්‍යාලයක කොහොමද කියලා අහන. දැන් හිතන්නකෝ විභාගෙ ලියලා ප්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මේ විශ්වවිද්‍යාලය තෝරා ගැනීම දැන් කරනවා. ඒතර මොනතරම් විශ්වාසයක් තියෙනවද? පේපර් වලට ලකුණු ටික මම අහලා බලද්දි ඉතින් කියන අනිවාර්යෙන් මේකට 90ක් තියෙන්න ඕනේ. මේකට අනිවාර්යෙන් 80ට එහා තියෙන්න ඕනේ. මේකට මෙච්චරක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඒතර විශ්වවිද්‍යාලය යන්නේක පිළිබඳව ගැඹුරුවක් නැද්ද? ඒතකොට රෑන්ක් එකක් පිළිබඳව තමයි පොඩි පොඩ්ඩක් ඒකට මෙහෙට වුණොත් කියන තැන ඉන්නවා. ඒ වගේම මේ වෙනකොට විශ්වවිද්‍යාල කෝකද හොඳටම උගන්වන්නේ කියලා විශ්වවිද්‍යාල තෝරා ගැනීම පවා කරනවා. මොකද එකට දාන්න ඕනේ මොකද්ද දෙකට දාන්න ඕනේ මොකද්ද කියලා ඒ තෝරා ගැනීම සඳහා දැන් තොරතුරු විමසනවා. ඒතර මිනිස්සු කියන කොටාසි ගත්තට පස්සේ ඒ වැඩ කරන දිහා බලනකොට ඒ විශ්වාසෙත් එක්ක වැඩ කරන අය සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. එතකොට මම මේ කියන්නේ ඒ විශ්වාසයෙන් යුක්තව අපි වැඩ කරනකොට ඒ අවශ්‍ය කරන තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල් නිර්මාණය කරලා දෙන එක සංඛ්‍යානය හරහා සිද්ධ කරනවා. ඉතින් ඔයාලට A එකක්ද B එකක්ද කියලා තීරණය වීම, Z කෝ එක තීරණය කිරීම, ඊට පස්සේ ඔයා විශ්වවිද්‍යාලේ තෝරා ගන්නකොට ඒ විශ්වවිද්‍යාලේ මොකද්ද කියලා තීරණය කරන මේ ඔක්කොම සංඛ්‍යානය හරහා ගන්න දත්තත් එක්ක තමයි සිද්ධ කරන්නේ සමස්තයක් විදියට. ඒතර මේ ලෝරන්ස් වක්‍රය ගැන කතා කරද්දී ලෝරන්ස් වක්‍රය විශේෂයෙන්ම අපි පාවිච්චි කරන්නේ ලංකාවේ ආදායම් ව්‍යාප්ති විෂමතාවය හඳුනා ගැනීම සඳහා විශේෂයෙන්ම අපි ලංකාවේ පාවිච්චි කරනවා ඔය ලෝරන්ස් වක්‍රය. ඒ වගේම කර්මාන්ත ප්‍රමාණයන් සහ නිෂ්පාදනයන් අතර තියෙන සම්බන්ධය හඳුනා ගැනීම සඳහා ඒ වගේම ලාභදායීත්වය වෙනස් වන ආකාරය හඳුනා ගැනීම සඳහා සංවිධාන වලට මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේවා සුවිශේෂී අවස්ථාවන් විදිහට තමයි අපි දකින්නේ. ලියාගන්න මෙහෙම නොයෙකුත් විශාලත්වයන් ඒකාකාර බවින් කුමන ප්‍රමාණයකින් වෙනස් වන්නේදයි පෙන්වීම. කුමන ප්‍රමාණයකින් වෙනස් වන්නේදයි පෙන්වීමට යොදාගනු ලබන ප්‍රස්ථාරික ක්‍රමයක් ලෝරන්ස් වක්‍රයෙන් දැක්වේ. ඔක ලෝරෙන්ස් කියලා කියනවා. ලෝරෙන්ස් වක්‍රය. ලෝරන්ස් කියලා කියනවා. මෙම ලෝරන්ස් වක්‍රය විශේෂයෙන් පහත අවස්ථාවන් සඳහා යොදා ගනු ලබයි. එක පුද්ගලයන් සමූහයක් අතරේ ආදායම් බෙදී යාමේ විෂමතාවය දැක්වේ. ඊගව එක
यम कर्मांतेक कुपमन प्रमाण यम कर्मांतेक कुपमन प्रमाणय निष्पादन आयतन समूहයක් අතරෙහි निष्पादन आयतन समूहයක් අතරෙහි පවතින්නේදයි පෙන්වීම ඊගොට නොයෙකුත් නිෂ්පාදන ආයතනයන්හි ලාභයේ වෙනස් වීම පෙන්වීමට කියදකින් මෙහෙම ලියා ගන්න ලෝරන්ස් වක්‍රය නිර්මාණය කිරීමේදී තිරස් සහ තිරස් සමාන වන ලෙස 100ට 100ට කියලා දාන්න 100ට ප්‍රතිශතයක් ලෙස 100ට 100 ප්‍රතිශතයක් කියනවා 100ට 100 ප්‍රතිශතයක් ලෙස ගොඩනගා ගත යුතුය එසේම සමුච්චිතයන් සැලකිල්ලටගෙන ලෝරන්ස් වක්‍රය නිර්මාණය කළ යුතු අතර විකර්ණය මගින් පැවතිය යුතු ප්‍රමාණය දක්වයි මෙහෙම ලියා ගන්න උදාහරණයක් ශ්‍රී ලංකාවේ ජනගහනය අතර ශ්‍රී ලංකාවේ ආදායම අපේ ආදායම බෙදී ගොස් ඇති ආකාරය මේක දාන්න පළමු 120 3යි පළමු 120 3යි දෙවන 120 4යි දෙවන 120 6යි සිව්වන 120 නැත්නම් හතරවන 120 7යි පස්වන 120 80යි හරි මෙම තොරතුරු ලෝරන්ස් වක්‍රයක දක්වන්න මේක අඳිනකොට මෙන්න මේ දෙපැත්ත සමානයි කියලා මම කියන්නේ. හරිද? මෙතන දැන් මෙතන ගන්නකො මෙතන 20යි. මෙතන 40යි. 60යි. 80යි. 100යි. මෙතන 20යි. 40යි. 60යි. 80යි. මෙතන 100යි. එතකොට
මෙන්න මේක හරියට මෙන්න මෙහෙම ඇදලා අපි සමාන වෙන විදිහට ගන්න. මගේ එකේ පොඩි අසමාන ගතියක් තිබ්බොත් කලබල වෙන්න එපා. ඔන්න ඔහම සමාන වෙන්න ඕනේ දෙපැත්තම. හරිද? එතකොට මේ විකර්ණය කියලා කියන්නේ මේක තමයි තියෙන්න ඕනේ தත්ත්වය. තියෙන්න ඕනේ සැබෑ தත්ත්වය තමයි මෙන්න මේක. හරිද? ඕක සැබෑ தත්ත්වය නිරූපණය කරනකොට දැන් එන අපි අඳින වක්‍රය මේකට ආසන්නයෙන් ගමන් කරනවා නම් ලංකාවේ විෂමතාවය අඩුයි. එතකොට මේකට ඈතට යනවා නම් ඒකෙන් පෙන්වන්නේ ව්‍යාප්තිය එන්න වැඩි වෙලා. හරි ඒක තරම් හොඳ නෑ. දැන් මේක අඳිනකොට සමුච්චිතය සැලකිල්ලට ගන්න. කොහොමද සමුච්චිතය සැලකිල්ලට ගන්නෙ? මෙන්න මෙහෙම. දැන් බලන්න පළවෙනි 100ට 20. මේකත් දැන් 100යි මේ පළවෙනි 120 තමයි මේ තියෙන්නේ. දෙවෙනි 20 මෙතන තියෙන්නේ. 3 4 5. එතකොට පළවෙනි 20ට ඇවිල්ලා මේ පැත්තේ ආදායම තියෙනවා. මේක ගත්තොත් එක පැත්තක ජනගහනය ගත්තා මෙතන. එතකොට මේ පැත්තේ මම ආදායම ගත්තා. මෙන්න ආදායමෙන් 100ට 10 නම් මෙතන 5යි 3යි කියලා කියන්නේ මෙන්න මේ හරියට. හරිද? ඔන්න මෙන්න මේ හරියට. ඔන්න 103. ඊගාව එකේ 4යි කියලා කියන්නේ සමුච්චිතය ගත්තට පස්සේ කොහමද එන්නේ? මෙහෙම එන්නේ. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. මෙතන 3යි, 4යි, 6යි, 7යි, 80යි නෙන්නේ. මේකේ නම් 3යි, 7යි, 13යි, 20යි, 100යි. කොහොම තමයි සමුච්චිතය ගන්න. හරිද? දැන් එන දෙවෙනි එකට යද්දි කියා දෙන 7ක්. 40ට යද්දි එන මෙතන 5යි 7ක් කියලා කියන්නේ මෙන්න මේ හරියට. 10ට පල්ලෙන් ඔන්න ඔය වගේ 7ක්. ඊගාව එකේ තියෙන 13. 60ේදී 13. ඔන්න 10යි 10ට වඩා පොඩ්ඩක් උඩි මේ වගේ. 13. ඊගාව එකට යද්දි 20ක් එනවා. ඔන්න ඊගාව එකට යද්දි එන 4 වෙනි එකේදී ඔන්න 20ක් එනවා. 4 වෙනි එකේදී 20ක් එනවා. 5 වෙනි එකේදී කෙලින්ම 100. දැන් මේකේ වක්‍රය අඳින්න කිව්වොත් එහෙම ඔයාලට අඳින එකේ පැහැදිලිව තීරේ පැහැදිලිව අඳින්න පුළුවන්. මම රතු පාටින් අඳින්නම්. මේක මෙහෙම යනවා. ඔන්න ලෝරන්ට්ස් වක්‍රය. මේක තමයි ලෝරන්ට්ස් වක්‍රය. එතකොට දැන් එන ඔයාලට පේනවා ලංකාවේ ආදායම් ව්‍යාප්තිය ගත්තොත් එහෙම දැඩි විෂමතාවී තත්ත්වයක් තියෙනවා. මේ විෂමතාවය වැඩි නේ. මේකේ අදහස් වෙන්නේ මෙන්න මේක. හිතන්න ලංකාවේ සම්පූර්ණම මිනිස්සු ඉන්නවා 100ක්. හරිද? ආදායම විදියට ලංකාවේ තියෙනවා රුපියල් 100ක්. හරි. මේ රුපියල් 100 එක මිනිස්සෙකුට කීයක්ද හම්බ වෙන්න ඕනේ? එක මිනිස්සෙකුට 1 රුපියලක් හම්බ වුණා නම් සාධාරණයි. ඕකනේ වෙන්න ඕනේ. හැබැයි මේකේ වෙලා තියෙන්නේ මොකද්ද? පල්ලෙහාම ඉන්න අපි දුප්පත්ම කියලා හිතන මිනිස්සු 20 දෙනාටම බෙදා ගන්න හම්බෙලා තියෙන රුපියල් 3යි. ඒ 20 දෙනාගෙන් පස්සේ ඊළඟට අපි කියන්නේ ආදායම් මට්ටම් කැඩුවට පස්සේ ඊළඟට ඉන්න 20 දෙනා ඉන්නවනේ දුප්පත් මාට පොඩ්ඩක් උඩින් ඉන්න අය. ඒ 20 දෙනාට රුපියල් 4ක් තියෙනවා බෙදාගන්න. ඊට උඩින් ඉන්න 20 දෙනාට තියෙනවා රුපියල් 6ක් බෙදාගන්න. ඊට උඩින් ඉන්න 20 දෙනාට තියෙනවා රුපියල් 7ක්. හැබැයි මේ බලන්න අපි කියන්නේ ධන කුවේරයෝ 20 දෙනෙක් ඉන්නවා. ඒ 20 දෙනා රුපියල් 80 බෙදාගන්න. එතකොට ඕක තමයි ලංකාවෙත් වෙලා තියෙන්නේ. හින්දා ලංකාවේ ඒක පුද්ගල දල ජාතික ආදායම ඇමරිකන් ඩොලර් දැන් 4000ක් පැනලා තියෙන්නේ. ආසන්න වශයෙන් 4500ක් කියලා හිතන්නකෝ. ඩොලර් 4500ක් කියලා කියන්නේ මේක රුපියල් වලින් 200ෙන් මම ගුණ කරවුවොත් එහෙම රුපියල් ලක්ෂ 9ක් නේ. 4500 ගුණ කිරීම 200. දෙවරක් 45 90යි 1 2 3යි 4යි. 1 2 3යි 4යි. රුපියල් ලක්ෂ 9ක් එක පුද්ගලයෙකුට අවුරුද්දකට හම්බ වෙන්න ඕනේ. ඒතකොට ආසන්න වශයෙන් මාසෙට ගත්තොත් එහෙම මාසෙට රුපියල් 50000යි 75000ක් වගේ ආසන්න වශයෙන් නේ 75000ක් වගේ මාසෙට හම්බ වෙන්න ඕනේ. හරිනේ. එක පුද්ගලයෙකුට මාසෙකට රුපියල් 75000ක් හම්බ වෙන්න ඕනේ. ලංකාවේ මේ කියන සංඛ්‍යා සටහන් යනුව ඒ අනුව ඔයාලගේ ගෙදර 4 දෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ මාසික ආදායම වෙන්න ඕනේ රුපියල් ලක්ෂ 3ක්. ඔයාලා ගෙදර 6 දෙනෙක් හිටියොත් එහෙම 4,50,000ක් වෙනවා. එතකොට මේ සංඛ්‍යා ඇත්ත. හරි. දැන් ඔයාලා ගෙදර 6 දෙනෙක් හිටියොත් ඔයාලා ලක්ෂ 4මාරක් හම්බ වෙන්නේ නැහැ නේ මේ මාසෙ. සමහරවිට 10 දෙනෙක් විතර ගෙදර ඉන්නවා හම්බ වෙන්නේ
ඔක්කොට පවුලට රුපියල් 20000ක්. එතකොට ඔයාලට නොලැබුණාට ඔයාලගේ අඩු වෙන ටික මෙන්න මේ වැඩි අයට හම්බෙනවා. එහෙම බලනකොට ලංකාවේ ඔක්කොට මෙච්චර 4500ක් කියලා කියන්නේ ඔක්කොම එකතු කරලා කියලා. එතන අපිට හම්බුන්නේ නැතුණාට අපේ කොටසත් එක්ක තව හම්බ කරගන්න කට්ටියක් ඉන්නවා. ඒ අය තමයි අපි කියන්නේ ධනකුවේලු. ඒතර ලංකාවේ ඇත්තටම මම මේ ගත්ත එක ලංකාවේ ආසන්න වශයෙන් තියෙන තත්ත්වයක් මේ ගත්තේ. ඒතර ලංකාවේ තත්ත්වය මේකේ තියෙන ඔයාලට පේනවා එන අසාධාරණය කියන එක පේනවා. ඉතින් අසාධාරණයට එහා ගියදයක් ඕක ASCII තියෙනවා. මොකද උත්සාහය හා උනන්දුවත් මේක ASCII තියෙනවා නේ මේ 20 දෙනා අතර. වාසනාව ගුණෙත් ඇති. ඒකට අමතරව උත්සාහය උනන්දුවක් තියෙනවා. දැන් පල්ලෙහා ඉන්න අය බලන්නකෝ. වැඩි කාලයක් ටීවී එකට යොමු කරලා වෙන වල්පල් දේශපාලනේ අරවට මේවට ප්‍රස්තියාදුවක ඔවා කියෝ තමයි ඉතින් ඊට පස්සේ කරගන්න දේවල් ඒක රුපියල් 3යි තියෙන්නේ. ඉතින් 20 දෙනෙක් පොර කරනවා රුපියල් 3 බේද. මට කියලා පොර කරනවා. හැබැයි උඩ ඉන්න අයට පොර කරන්න දෙයක් නැහැ. උඩ ඉන්න අයට සල්ලි තියෙනවා. මේ ජීවත් වීම සඳහා සල්ලි තියෙනවා. ඒකේ උන රුපියල් 4 බෙදා ගන්නවා. මේකෙත් 4ම නෙවෙයි. මේකෙත් යම් ප්‍රමාණයකට රුපියල් 2 3 ගිහින් උඩ ඉන්න අය ඊටත් වඩා වැඩියෙන් බෙදා ගන්නවා. නමුත් ආසන්න වශයෙන් ඒ අයට රුපියල් 3ක් තියෙනවා. නමුත් ඔයාලට පේනවද පල්ලෙහා ඉන්න 80 දිනාටම බෙදා ගන්න තියෙන රුපියල් 20ක්. ඒතර රුපියල් 20ක් ලබා ගැනීම සඳහා 80 දෙනෙක් පොර කනකොට උඩම ඉන්න 20 දෙනා රුපියල් 80ක් බෙදා ගන්න. ඒකට ඒකයි කියන්නේ දවසට රුපියල් ලක්ෂයක් වීදම් කරන එක දෙකක් වීදම් කරන එක. දැන් සමහර අය දැකලා තියෙන බර්ත්ඩේ පාටි වලට කෝටි ගණන්. බර්ත්ඩේ පාටි. වෙඩින් එකකට නෙවෙයි බර්ත්ඩේ පාටි. ඒතර වෙඩින් එකට නේ දැන් පිටරට ඉන්නවා සමහර අය දැන් වෙඩින් එකේ හනිමූන් එකත් එක්ක එයාලගේ ටුවර් ප්ලෑන් කරන් ඉන්න අභ්‍යවකාශයක. අභ්‍යවකාශයට යන දැන් ජෙට් එකක් හදලා දිනවනේ. එහෙට ගිහිල්ලා. ඒතර එහෙම සල්ලි තියෙන මිනිස්සු ලෝකේ පුරාම ඉන්නවා. ඒ අය නිර්මාණය වුණාට පස්සේ ඒ අයගේ මෙන්න මේ දත්තයන් මෙන්න මේ ලෝරන්ස් වක්‍රයන් හරහා ඉදිරිපත් කරනවා. පැහැදිලිද? මේක එනවා ඉස්සල්ලාම ඔයා සමුච්චිතය හදා ගන්න ඕනේ. සමුච්චිතය හදාගෙන ඉවරලා තමයි මේක නිර්මාණය කරන්නේ. මේ ඇන්දේ මොකද්ද? මේක තමයි ලෝරන්ස් වක්‍රය. පැහැදිලිද නේද? ඔයාලා ඉන්නේ කොයි ගොඩේද කියලාත් බලා ගන්න ඈ. අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙම පුළුවන් නම් ඔය අන්තිම 20ට යන්න පුළුවන් නම් හොඳයි. ඔයාලා ඉතින් පළවෙනි 20ට නැතුව ඇති දෙකෙත් නැතුව තුන්වෙනි එකේ වගේ ඇති සමහරවිට. 3 4 වගේ නේද? 4 නම් ටිකක් අමාරුයි. 3 වගේ නේද? තුන්වෙනි කොටස වගේ අපි කියන තුන්වෙනි පන්තිය කියලා කියන්නේ. ඒතකොට පන්තිය වෙනස් කරගන්න පුළුවන් අපිට උත්සාහය උනන්දුවත් එක්ක ඈ. හරි. මෙසේජ් එකක් දාන්න ඉවරයිනේ. ඉවරයි. හරි.
හරි ඊගාව එක මම ප්‍රස්තාර අඳින්න ඉදිරියේදී ප්‍රස්තාර අඳින්න තියෙන නිසා ඒ නිසා නිකන් ලියාගමුකෝ මෙන්න මෙහෙම ඉවර නේද ලෝරන්ස් වක්‍රය ඔයාලට එකක් ආයෙ මම අඳින්න දෙන්නේ නැහැ ඔක පැහැදිලි ඕන මේකට දාන්න ඉරගා සමව්‍යාප්ති රේඛාව විකර්ණය කියලා කියන්නේ සමව්‍යාප්ති රේඛාව ආවොන්න යටින් අදහසකුත් දාන්න ඉහත ලෝරන්ස් වක්‍රයට අනුව ආදායම් ව්‍යාප්ති විෂමතාවය ඉහළ මට්ටමක පවතින බව දැකගත හැකිය අහන්නකෝ ඔයාලගේ එක්සෑම් එකේ ඩේට් එකට මගෙන් දවසක් ඉල්ලලා තිනවා ඒක මට දෙන්න පුළුවන් දවස් දෙකක් තියෙන දැන් අපේ වැඩ ටික ඉවරයි මම ඔයාලගෙන් ඇහුවා 19 දාන එක පහසුද ඔයාලට 26 දාන එක පහසුද දැන් නැති අය කරන්න දෙයක් නැහැ මාර්තු 19 දාන්නත් පුළුවන් මට 26 කියලා කියන්නත් පුළුවන් මොකද ඔයාලගේ ඇඩ්මිෂන් එක ලබන සතියේ ඉඳන් ඉෂුව වෙනකොට මම මේ දැනට නිකන් ඔයාලගෙන් අදහසක් ගන්න ඕන නිසා ඇහුවේ. මොකද කියන්නේ? 19 දාන්නද 26 දාන්න. පහසු. මාර්තු 19ද 26ද සතියක් එහෙට කරලා දාන්නත් පුළුවන්. කෙනෙක් 26 කිව්වා අනිත් එක්කෙනා 26 එක්සෑම් එකක් කියලා කිව්වා. මොකද කරන්නේ දැන්? හරි එක්සෑම් එකක් තිබ්බොත් අපිට හෙට මෙහෙට කරලා දාගන්න පුළුවන් නේද? 26ට කැමති වගේ මට පේන්නේ. එක්සෑම් එකට ඩේට් එක ඔයාලගෙන් අහන්නේ නැහැ කිසිම වෙලාවක ඈ. මම මේ වලට අර මිඩ් එක්සෑම් එකක් ඉඳලා අතරමැදි මොනවද තියෙනවද කියලා බලන්න ඔය කතා කරලා ඇහුවේ. මේ සතියක් අපිට ඔයාලට ප්‍රැක්ටිස් කරගන්න පහසු වෙනවනේ නේද? ඒ නිසා එහෙනම් 26 අපි එක ලෑස්ති කරගමු. ලෑස්ති කරගමු කියන වාට ඇඩ්මිෂන් එක ලබන සතියේ ඉඳන් දැනටම ඉෂුව කරන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. ලබන සතියේ ඉඳන් ඇඩ්මිෂන් එක ඉෂුව කරයි. ඒතර 26 මතක තියාගන්න ෆයිනල් සෝරි මිඩ් එක්සෑම් එක තියෙන. හරි. දැන් මේකේ අර සමහර නෝට් මටත් ලබා දීමේ නොහැකියාවක් තියෙනවා මැද කොටස් වල. හැබැයි මම පන්ති හැමෝම කරා. පන්තියව කරා. ආපු නැති අය ඒවා යාළුවෝ හරහා නෝට් එක ගන්න ඈ. රයිට්. ඒක ආපු නැති යාළුවන්ට මතක් කරලා දෙන්න. එතකොට ලබන සතියේ මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඕකේ ඕන චිත්‍ර මගින් ඉදිරිපත් කරන ඒවා ප්‍රස්තාරයක් විදිහට ඉදිරිපත් කරන ඒවා දකින්න පුළුවන්. නමුත් ඒවා එකරම්මම අපි ප්‍රස්තාර කරන වටිනා ප්‍රස්තාර අපි ඉදිරිපත් කරනවා ඉදිරියේදී ඒ නිසා එතනට මම ලොකුවට යන්නේ නැහැ. හරිද? චිත්‍ර වලින් ඉදිරිපත් කරන ඒවා සමහර ඒවා හොඳයි. නමුත් සමහර ඒවා එහෙම ඉදිරිපත් කරන්න බැරි ඒවා වුණ තරම් තියෙනවා. එතකොට ඔයාලා දන්නවා ව්‍යාප්ති කියන සංඛ්‍යාත ව්‍යාප්ති ගැන තමයි මට ලබන සතියේ කතා කරන්න තියෙන්නේ. සංඛ්‍යාත ව්‍යාප්ති වලදී සංඛ්‍යාත ව්‍යාප්ති සම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්ති නේද? අසමුචිත සංඛ්‍යාත ව්‍යාප්තිය ප්‍රකරණ ලකුණුත් එක්ක දාලා ඊට පස්සේ ඒවා ප්‍රස්තාර අඳින්න දිනව නේද? ජාල රේඛා අඳින්න දිනව. අන්න ඒ දේවල් ටික කරන්න දිනව. ඊට පස්සේ ඊගාවට අපිට කතා කරන්න තියෙන මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ, අපගමනය නේද? ඒවා ගැන කතා කරන්න තියෙනවා. ඊගාවට අපිට සම්භාවිතාවය ගැන කතා කරන්න තියෙනවා. සම්භාවිතාවය කියන්නේ වැදගත්ම කොටසක්. එතකොට සම්භාවිතාවයේ සංග්‍රහණය මේවා පිළිබඳව කතා කරන්න තියෙනවා. දර්ශක සහ ප්‍රතිපායන ඉගෙන යම් මට්ටමකින් අපිට කතා කරන්න තියෙනවා. එතකොට ওই ටිකත් එක්ක තමයි අපිට අපේ කටයුතු ඉවර වෙන්නේ. ඉතින් ඒ නිසා බොහොම උනන්දුවෙන් මේ ආවා වගේ ඉදිරියට මේ කාලේ ගෙවාගෙන යන්න. එතකොට එක්සෑම් එකෙන් පස්සේ ඒත් එක්කම ක්ලාස් එක අපි කන්ටිනියු කරගෙන යනවා. අවුරුද්දට සතියක් හෝ දෙකක් නිමාඩුවක් අහුවේ. ඒ හැරෙන්න ඊට පස්සේ අපිට මැයි ජූනි අග වගේ වෙද්දී
ජූනි වගේ වෙද්දී අනිවාර්යයෙන්ම එක්සෑම් එක ඔයාලගේ තියෙනවා ෆයිනල් එක්සෑම් එක. ඒතකොට ඒක ඉවරයි. දැන් අපි කරගෙන ආපු කාලයත් එක්ක අපිට ඉවර කරගන්න තිබුණා ඕන නම් අප්‍රේල් වගේ වෙද්දී. නමුත් අපි වැඩිපුරත් එක්ක කතා කරමින් ඉන්නේ. ඒ නිසා අපිට තවත් මාසයක් විතර වැඩිපුර කතා කරන්න කරුණු කාරණා වැඩිපුර අපි ඉගෙන ගන්නවා. ඒ නිසා ඒකත් එක්ක අපිට මැයි අග වගේ වෙද්දී ඒ වගේම එහෙම නැත්නම් ජූනි මැද වගේ වෙද්දී ෆයිනල් එක්සෑම් එක ලෑස්ති වෙයි. right. එහෙනම් අපි අද දවසේ මේ කතා කරපු කරුණු කාරණා ටික අපි ඉවර කරනවා. මාර්තු 19 26 කියන දවස් දෙකෙන් එක දවසක එක්සෑම් එක ඔයාලගේ තියෙනවා. ඒකේ දිනයත් එක්ක දැනට 26 කියන දවස ඕන්න අපි බලමු. අපි ඒකට ලෑස්ති වෙමු. එහෙනම් 26 කියන ඔළුවේ තියාගන්න මිඩ් එක්සෑම් එක. හරි right. එහෙනම් අපි අදට මේ වැඩේ ඉවර කරමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම එහෙනම් කොහොමත් ස්තුතියි.